AT ෆයිනල් එකේ ළමයින්ට මම කලින් වීඩියෝ ක්ලිප් දෙකක් දැම්මා. අපි පටන් ගත්තේ ළමයි අදාළ පිරිවැය අලුත් පාඩමකින් අපි පටන් ගත්තේ. අදාළ පිරිවැය අපි උදාහරණ කළා. උදාහරණ 7ක් කළා. කරලා මේ 2016 ජූලි පාස් පේපර්ස් ගන්න කළා. ඒතර ඒ දෙවෙනි වීඩියෝ ක්ලිප් එක වෙනකොට එතනින් නතර වුණා. අපි මෙතනින් ඉස්සරහට අපි කරගෙන යමු. අපි ළමයි තව පාස් පේපර්ස් ගන්නකට යමු. පාස් පේපර්ස් ගන්නකට 2016 ජූලි තමයි කරේ අන්තිමට. පාස් පේපර්ස් පොත ගන්න. අපි යන් ළමයි 2018 ජනවාරි පේපර් එකේ 18 ජනවාරි පේපර් එකේ ප්‍රශ්නාංක 8A 18 ජනවාරි ප්‍රශ්නාංක 8A දැන් ඔයගොල්ලෝ AT ෆයිනල් එකේ කොස්ටිං වල MA මැනේජ්මන්ට් ඇකවුන්ටිං වල වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්නකොට මතක ඇතුව හැම වෙලෙම මේ පාස් පේපර්ස් පොත ළඟ තියාගන්න. මොකද පාස් පේපර් දුස් සාකච්ඡා කරන හින්දා අනිත් ප්‍රශ්න ටිකත් එක්ක. හරි ප්‍රශ්නාංක 8 මම ප්‍රශ්න කියවනවා. සීමාසේද කැප් සමාගම ක්‍රීඩා සහ වෙනත් ප්‍රවර්ධන ඉසව් සඳහා තොප්පි නිෂ්පාදනය කරයි. ගණදුනුකරුවන් විසින් දෙනු ලබන පිරිවිතරයන් මත පදනම්ව තොප්පි නිෂ්පාදනය කරනු ලැබේ. එක්තරා පාසල ක්‍රීඩා උත්සවයේ සඳහා තොප්පියක් රුපියල් 200 බැගින් වූ මිලකට තොප්පි 9000ක් ඉදිරි දින 6 තුල නිෂ්පාදනය සඳහා ඇනෝමක් සීමාසෙත කැප් සමාගම වෙත මෑතකදී ලැබුණේ. මෙම ඇනෝම සඳහා සම්පත්වල අවශ්‍යතාවයේ පහත දක්වා ඇති පරිදි හඳුනාගෙන ඇත. ද්‍රව්‍ය එක් තොප්පියක් සඳහා X ද්‍රව්‍යයෙන් මීටර 0.4ක් අවශ්‍ය වේ. මේ ද්‍රව්‍ය සාමාන්‍යයෙන් සමාගම විසින් භාවිතයට නොගන්නා නමුත් වර්ෂ කිහිපයකට පෙර මීටරයක් 180 බැගින් වූ පිරිවැයකට මිලදීගත් X ද්‍රව්‍ය මීටර 1400ක් තොගේ ඇත. මේ ප්‍රමාණය මෙම ඇනෝම සඳහා භාවිතයට නොගතහොත් සුන්බුල් ලෙස මීටරයක් රුපියල් 45 බැගින් විකිණිය හැකිය. මෙම X ද්‍රව්‍ය වර්තමාන වෙළඳපොළ මිල මීටරයක් රුපියල් 250ක් බැගින් වේ. ඊළඟ ශ්‍රමය තොප්පියක් නිම කිරීම සඳහා විනාඩි 15ක ශ්‍රම කාලයක් ඇස්තමේන්තු කර තිබේ. එනෝම ඉතා හදිසි බැවින් සීමාසේත කැප් සමාගමට කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයේ පැය 500ක අතිකාල වැඩෙහි යෙදවීමට සිදු වන අතර ඒ සඳහා සාමාන්‍ය ගෙවීම් ප්‍රමාණයෙන් 1.5ක අනුපාතයකට අතිකාල ගෙවිය යුතු වේ. හරි. අතිකාල ගෙවිය යුතු වේ. කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයට දැනට පැයකට 160 බැගින් වේතනයක් ගෙවනු ලැබේ. මෙම ඇනෝම පිළිගතහොත් සීමාසේත කැප් සමාගමට නිතිපතා ලැබෙන ඇනෝමක් ඊළඟ සතියට කල් දැමීමට සිදුවනු ඇත. ඊට අමතරව නිතිපතා ලැබෙන ඇනෝම නියමිත කලට නිම කිරීම සඳහා කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයේ අතිකාල පැය 300ක් සේවය යෙදවීමට සමාගමට සිදුවේ. අධීක්ෂක කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලයේ සමාගමේ කර්මාන්තශාලා අධීක්ෂක විසින් අධීක්ෂණය කරනු ලබන අතර ඔහුට මාසකට රුපියල් 90000 බැගින් වූ මාසික ස්ථාවර රටුපක් ගෙවනු ලැබේ.
පොදු කාර්ය ශ්‍රමපෑයකට 80 බැගින් වූ අනුපාතයකට විචල්්‍ය පොදු කාර්ය මෙම ඇනෝමට දරනු ලබයි. ඊට අමතරව මෝස්තරයේ නිතිපතා ලැබෙන ඇනෝම් වලට වඩා වෙනස් බැවින් මෙම ඇනෝම නිම කිරීම සඳහා විශේෂ යන්ත්‍රයක් කුලී පදන මත දිනකට 8500 බැගින් දින 6ක කාලයක් සඳහා ලබා ගත යුතුව ඇත. මෝස්තර පිරිවැය මෙම ඇනෝම සඳහා තෝරාගනු ලබන මෝස්තරය රුපියල් 1,20,000ක පිරිවැයක් දරා වර්ෂ කිහිපයකට පෙර අදින ලද්දකි. ඔබ විසින් කළ යුතු දෑ ආධාරක ගණනය කිරීම සමග සීමා සහිත කැප් සමාගම මෙම ඇනෝම බාරගත යුතු නැද්ද යන්න හේතු සහිතව තක්සේරු කරන්න. ගණනය කිරීමේදී භාවිතා කළ අදාළ පිරිවැය මූලිකාංගය සහ ප්‍රමාණය පිළිබඳ පැහැදිලිව සටහන් කළ ලකුණු 12ක් තියෙනවා. අපි එදා කරපු පාස් පේපර්ස් ගන්න ලකුණු 6යි. මේ ගාන ලකුණු 12ක් දීලා තියෙනවා. ලකුණු 12ක්. හරි. පටන් ගමු හදන්න. අපි ලියමු පිරිවැය අයිතමය සටහන අදාළ පිරිවැය. හරි. පළවෙනි පිරිවැයිතමේ ද්‍රව්‍ය සටහන 1. අන්න වෙන මේකේ ද්‍රව්‍ය ශ්‍රමය අධීක්ෂක පොදුකාරයේ මෝස්තර පිරිවැය ඒ ටිකනේ තියෙන්නේ නේ. රූල් 8ක් විතර වගේ ඉඩ තියන්න. ඉඩ තියලා පහලින් සටහන 1. සටහන 1. බලන්න ද්‍රව්‍ය එක් තොප්පියක් සඳහා x ද්‍රව්‍ය මීටර 0.4ක් අවශ්‍ය වේ. මෙම ද්‍රව්‍ය සාමාන්‍යයෙන් සමාගම විසින් භාවිත නොගන්නා නමුත් වර්ෂ කිහිපයකට පෙර මීටරයක් 180 බැගින් වූ පිරිවැයකට මිලදීගත් x ද්‍රව්‍ය මීටර 1400ක් තොගේ ඇත. මේ ප්‍රමාණය මෙම ඇනෝම සඳහා භාවිත නොගතහොත් සුන්බුන් ලෙස මීටරයක් රුපියල් 45 බැගින් විකිණිය හැකිය. මෙම එක්ස් ද්‍රව්‍යයේ වර්තමාන වෙළඳපොළ මිල මීටරයක් රුපියල් 250ක් බැගින් වේ. දැන් එක තොප්පියක් මහන්න x කියන ද්‍රව්‍යයෙන් මීටර 0.4ක් ඕනේ. එතකොට x කියන ද්‍රව්‍ය දැන් එච්චර පාවිච්චි කරන්නේ නැති ද්‍රව්‍ය වර්ගයක්. නමුත් අපි මීට කලින් ගත්ත මීටර 1400ක් අපේ ගබඩාවල ඉතිරි වෙලා තියෙනවා. ඒ ද්‍රව්‍ය දැන් පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට අපිට මේ ඇනෝම නාවනම් අපි කරන්න හිටියේ මොකද්ද? ඒ තියෙන මීටර 1400ක තොගය මීටරයක් රුපියල් 45 බැගින් වූ මිලකට සුන්බුන් වශයෙන් විකුණන්න. දැන් මේ ඇනෝම ආවත් එක්ක අපිට පුළුවන්කම ලැබෙනවා අර ගබඩාවේ තියෙන තොගේ පාවිච්චියට ගන්න. හරි. එතකොට දැන් මෙතනදී අපිට තියෙන එක විකල්පයක් තමයි ගබඩාවේ තියෙන තොගේ පාවිච්චි කරලා මදි පාඩුවක් තියෙනවනේ ඒක ඉතිරිය පිටින් ගන්න එක නේද? ඒතර අපි ඉස්සලා මෙහෙම බලමුකෝ. අපි බලමු කොච්චරක් අපිට ද්‍රව්‍ය ඕනේද? ගබඩාවේ කොච්චරක් තියෙනවද? ඒතර පිටින් කොච්චර ගන්න ඕනද කියලා. හරි. මෙහෙම ලියමු. අවශ්‍ය x ද්‍රව්‍ය අපි x ඕනේ නැහැ. අවශ්‍ය ද්‍රව්‍ය මීටර එහෙම ලියන්න. අවශ්‍ය ද්‍රව්‍ය මීටර එකකට 0.4යි තොප්පි 90යි. තොප්පි 90යි. 0.4
91000න් වැඩි කරන්න. එතකොට මීටර 3600ක් ඕනේ. ගබඩා වල ඇති ද්‍රව්‍ය මීටර ගබඩා වල තියෙනවා මීටර 1400ක්. ඒක අයින් කළාම පිටතින් මිලදී ගන්න වෙනවා. පිටතින් මිලදී ගත යුතු ප්‍රමාණය මීටර 2200ක් වෙනවා. මීටර 2200ක් වෙනවා. හරි. පහලින් ලියමු මෙහෙම. ගබඩා වල ඇති X ද්‍රව්‍ය සඳහා ගබඩා වල ඇති X ද්‍රව්‍ය තොගය සඳහා ගබඩා වල ඇති X ද්‍රව්‍ය තොගය සඳහා විකල්ප භාවිතයක් නොමැති බැවින් මෙම ඇනෝම සඳහා භාවිතා කළ හැකි වේ. මෙම ඇනෝම සඳහා භාවිතා කළ හැකි වේ. භාවිතා කළ හැකි වේ. ඒතර X ද්‍රව්‍ය තොගය ඇනෝම සඳහා භාවිතා කළ විට සුන්බුන් ලෙස විකිණීමෙන් ලැබිය හැකිව තිබූ මුදල අහිමි වීම මෙම ඇනෝමට අදාළ පිරිවැයකි. එතකොට මේ ගබඩා තොගය අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒක සුන්බුන් වශයෙන් විකුල්ලා ගන්න තියෙන මුදල් අපිට අහිමි වෙනවා. ඒක අදාළ පිරිවැයක් කියලා ගන්න වෙනවා. ඊට අමතරව මදි ප්‍රමාණය පිටින් ගන්න වෙනවා. ඒතර ඒකත් අදාළ පිරිවැය වෙනවා. හරි. එහෙනම් අපි මෙහෙම ගණනය කරමු. හරි නේද? මම මෙතන ගණනය කරනවා. ඔයගොල්ලෝ පහලින් ගණනය කරන්න. මෙන්න මං අදාළ පිරිවැය ගණනය කරනවා. ගබඩා තොගය භාවිතා කිරීම ගබඩා වල තියෙන X ද්‍රව්‍ය මීටරයක් 45 ගානේ විකුණන්න පුළුවන්කම තිබුණා. ඒක අපිට නැති වෙලා යනවා. මීටර 1400ක්. බැගින් 1400ක්. රුපියල් 63000ක් වෙනවා. පිටතින් මිලදී ගැනීම අපිට මදි පාඩුව පිටින් ගන්න වෙනවා. පිටින් ගන්නකොට X ද්‍රව්‍ය වර්තමාන වෙළඳපොළ මිල මීටරයක් රුපියල් 250ක් වෙනවා. මීටරයක් 250යි අපිට පිටින් ගන්න වෙනවා X ද්‍රව්‍ය මීටර 2200ක්. £5,50,000. එතකොට සම්පූර්ණ අදාළ පිරිවැය 6,13,000ක් වෙනවා.
6,13,000ක් වෙනවා. හරි එහෙනම් ලියමු. එහෙනම් ද්‍රව්‍ය වල අදාළ පිරිවැය 6,13,000ක් වෙනවා. හරි. දැන් අපි යන් ශ්‍රමයට. ශ්‍රමය සටහන 2. හරි. පහලෙන් සටහන 2. ශ්‍රමය ගැන බලන්න. හොඳින් බලන්න ඕනේ. තොප්පියක් නිම කිරීම සඳහා විනාඩි 15ක ශ්‍රම කාලයක් ඇස්තමේන්තු කර තිබේ. ඇනෝම ඉතා හදිසි බැවින් සීමාසිත කැප් සමාගමට කර්මාන්තශාලා කාර්ය මණ්ඩලය පැය 500ක අතිකාල වැඩෙහි යෙදවීමට සිදුවන අතර ඒ සඳහා සාමාන්‍ය ගෙවීම් ප්‍රමාණයෙන් එකහමාරක අනුපාතයකට අතිකාල ගෙවීම ගෙවිය යුතු වේ. කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයට දැනට පැයකට 160 බැගිනු වේතනයක් ගෙවනු ලබයි. මෙම ඇනෝම පිළිගතහොත් සීමාසිත කැප් සමාගමට නිතිපතා ලැබෙන ඇනෝමක් ඊළඟ සතියට කල් දැමීමට සිදුවනු ඇත. ඊට අමතරව නිතිපතා ලැබෙන ඇනෝම નિયમિત කලට නිම කිරීම සඳහා කර්මාන්තශාලා කාර්ය මණ්ඩලය අතිකාල පැය 300ක් සේවයේ යෙදවීමට සමාගමට සිදුවේ. අන්න හොඳින් බලන්න. එතකොට දැන් මේ හදිසි ඇනෝමක් ලැබෙන්නේ දවස් 6කින් නිම කරලා දෙන්න කියලා කියන්නේ. එතකොට අපිට සිදු වෙනවා අපිට නිතිපතා ලැබිලා තියෙන මේ දැනට කරගෙන යන ඕඩර්ස් ටිකක් පහු කරලා මේ ඇනෝම දවස් 6කින් හදිසියේ ඉක්මනට කරලා දෙනවා නම් කරලා දෙන්න. එතකොට එතනදී අපි බලාපොරොත්තු වෙනවා පැය 500ක OT කරන්න අතිකාල කරන්න. ඉස්සලා අපි බලාගමු ළමයි පැය කොච්චරක් ඕනේද කියලා. අවශ්‍ය මුළු ශ්‍රම පැය කරන. අවශ්‍ය මුළු ශ්‍රම පැය. අවශ්‍ය මුළු ශ්‍රම පැය. තොප්පියක් නිම කරන්න විනාඩි 15ක් යනවා. පැය වලින් ගණනය කරන හින්දා විනාඩි 15 අපි මෙහෙම ලියා ගන්නවා. 60න් 15යි. එක තොප්පියකට පැය කාලක් වගේ යනවා. වැඩි කිරීම තොප්පි 9000. අවශ්‍ය මුළු ශ්‍රම පැය 2250යි. ශ්‍රම පැය 2250ක් ඕනේ. මෙන්න මේ පැය 2250 පාවිච්චි කරද්දී තමයි මේගොල්ලෝ කියන්නේ අතිකාල පැය 500ක් සේවයේ යොදවන්න බලාපොරොත්තු වෙනවා කියලා. එන අවශ්‍ය පැය 2250න් පැය 500ක් අපි ගන්න අතිකාල පැය වලින්. අතිකාල ශ්‍රම පැය අතිකාල ශ්‍රම පැය 500යි. එහෙම වුණාම සාමාන්‍ය ශ්‍රම පැය. සාමාන්‍ය ශ්‍රම පැය කීයද? 1750යි. දැන් මේ ගානේ කොහෙවත් කියලා නැහැ මේ සමාගමේ සේවකින්ට වේතන සහතික වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ වේතන සහතික වෙලා තිබුණොත් සේවකයන්ගෙන් ගන්න සාමාන්‍ය කාලය සඳහා කරන ගෙවීම මේ ඇනෝමට අදාළ පිරිවැයක් වෙන්නේ නැහැ. මොකද සේවකයන්ට මාසික වැටුපක් අපි ගෙවන්න එකක වෙලා තියෙනවා. ඒත් මේ ඇනෝම ආවත් නාවත් අපි වැටුප ඌට ගෙවනවා. මේකේ එහෙම කතාවක් කියලා නැහැ. මේක කියන්නේ සේවකයන්ට පැයකට 160ක් ගෙවනවා. එහෙනම් මේ ඇනෝම සඳහා පාවිච්චි කරන්න වෙන පැය 2000
250ට සේවකයන් සඳහා කරන මුළු ගෙවීමම මේ ඇනෝමට අදාළ පිරිවැයක් කියලා ගන්න වෙනවා. ඇනෝමට අදාළ පිරිවැයක් කියලා ගන්න වෙනවා. හරි. එහෙනම් අපි පහලින් අදාළ පිරිවැය ගණනය කරමු ශ්‍රමයේ. මෙන්න අදාළ පිරිවැය සාමාන්‍ය ශ්‍රම පැය සඳහා ගෙවීම. සාමාන්‍ය ශ්‍රම පැය සඳහා ගෙවීම. සාමාන්‍ය පැයකට 160යි. සාමාන්‍ය ශ්‍රම පැය 1750යි. දෙලක්ෂ 80000යි. 2,80,000යි. ඊළඟට අතිකාල ශ්‍රම පැය සඳහා ගෙවීම. අතිකාල ශ්‍රම පැය සඳහා ගෙවීම අතිකාල පැය 500 අතිකාල ගෙවීම සාමාන්‍ය පැයකට ගෙවන වගේ එකමාරක්. මේ බලන්න. සාමාන්‍ය පැයකට 160යි. අතිකාල පැයකට ගෙවනවා මේ වගේ එකමාරක්. ඔය තියෙන අතිකාල පැයකට ගෙවීම. අතිකාල පැයකට ගෙවීම. අතිකාල පැය ඔක්කොම කොච්චරක් ඕනේ කියලාද අපි ගත්තේ? ඔව් ගානේ කියලා තිබුණා අතිකාල පැය 500යි කියලා. අතිකාල පැය 500යි. 1,20,000යි. හරි. දැන් මේකේ ළමයි දැන් ඔය තියෙන්නේ දැන් මේ ඇනෝම හදන්න යන්නේ පැය 2250යි. ඒ පැය 2250ට කරන ගෙවීම තමයි මේ තියෙන්නේ. හැබැයි ගානේ තව පොඩි කතාවක් කියනවා. මොකද්ද? දැන් මේ නිතිපතා කරන වැඩ ටිකක් පස්සට දාලා තමයි මේ වැඩේ කරනවා නම් අපි කරන්නේ. එතකොට නිතිපතා අර තියෙන ඕඩර්ස් ටික අපි පොඩ්ඩක් පහු කරලා ඒවා පොඩ්ඩක් පස්සට දාලා මේක ඉක්මනින් කරලා දීලා දැන් ඒ වැඩ ටික පටන් ගන්නවා. එහෙම පටන් ගත්තොත් වෙන්නේ මොකද? අර පස්සට දාපු වැඩ ඒවත් નિયમિત කාලයට දෙන්න එපේ. ඒතර ඒවත් ඉක්මනින් කරලා දෙන්න ඕනි දැන්. ඒවත් හදිසි. මොකද ටික දවසක් අපි මේ වැඩ කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ ටික කරලා දෙන්නත් අන්න අතිකාල වැඩ කරන්න වෙනවා. දැන් බලන්න මේ ඇනෝම නාවනම් නිතිපතා කරන වැඩ ටිකනේ කෙරෙන්නේ. ඒකට අතිකාල වැඩ මොකුත් නැහැ. සාමාන්‍ය පැය වලින් අපි ඒක නිෂ්පාදනය කරලා දෙනවා. මේ ඇනෝම ආව නිසා මොකද වෙන්නේ? මේ ඇනෝම ආව නිසා අර නිතිපතා කරමින් පවතින වැඩ ටික පස්සට දානවා. ඒ නිසා මොකද වෙන්නේ? නිතිපතා අර කෙරෙමින් පැවතිච්ච වැඩ ටික අර ඒ નિયમિત කාලයට කරලා දෙන්න. ඒකටත් OT කරන්න වෙනවා. බලන්න. මෙම ඇනෝම පිළිගතහොත් සීමාසෙද කැප් සමාගමට නිතිපතා ලැබෙන ඇනෝමක් ඊළඟ සතියට කල් දැමීමට සිදුවනු ඇත. ඊට අමතරව නිතිපතා ලැබෙන ඇනෝම નિયમિત කලට නිම කිරීම සඳහා කර්මාන්තශාලා කාර්ය මණ්ඩලය පැය 300ක් සේවයේ යෙදවීමට සමාගමට සිදුවේ. අන්න. දැක්කද? අර නිතිපතා ලැබෙන ඇනෝම අර පස්සර දැම්ම නිසා ඒවා નિયમિત කලට කරලා දෙන්න අතිකාල පැය 300ක් කරන්න වෙනවා. දැන් එතනින් මොකද්ද මේකේ එක්සමින බලාපොරොත්තු වෙන්නේ? දැන් බලන්න ඒ නිතිපතා ලැබෙන ඇනෝම නිම කරන්න පැය 300ක් යනවා. දැන් අපි මේ ඇනෝම බාරගත්තේ නැත්තම් ඔය පැය 300ක් සිදු වෙන සාමාන්‍ය පැය වලින්නේ. ඒ කියන්නේ ඔය පැය 300ටත් අපි ගෙවන්නේ පැයකට 160 ගානේ.
ඔය පැය 300ත් වැඩ කරන්නේ අතිකාල නෙමෙයි සාමාන්‍ය පැය වලින්. මේ ඇනෝම නාවනම් ඔය මේ ඇනෝම නාවනම් මේ කියන පැය 300ත් සාමාන්‍ය පැය වලින් වැඩ කළා තමයි අර නිතිපතා ලැබෙන ඇනෝම සම්පූර්ණ වෙන්නේ. එතකොට 160 ගාන ගෙවනවා. හැබැයි අපි මේ ඇනෝම බාරගත්තොත් වෙන්නේ මොකද්ද? මේ පැය 300 අර නිතිපතා ඇනෝමට අපිට යොදවන්න වෙන්නේ අතිකාල පැය වලින්. ඉන් අදහස් කරන්නේ මේ ඇනෝම බාර ගැනීමත් එක්ක නිතිපතා සිදුවන ඇනෝම නිම කිරීමට අපිට අමතර පිරිවැයක් දරන්න වෙනවා ශ්‍රමය වෙනුවෙන්. එහෙනම් නිතිපතා ලැබෙන ඇනෝමට අමතර ශ්‍රම පිරිවැයක් කියන්නේ මක් නිසාද? මේ ඇනෝම නිසා. එහෙනම් ඒ අමතරව යන ශ්‍රම පිරිවැය මේ ඇනෝමට අදාළ පිරිවැයක් වෙන්න ඕනේ. ඒ කොච්චරද? සාමාන්‍ය පැයකට 160යි අතිකාල පැයකට එකහමාරක් ගෙවනවා. ඒ කියන්නේ වැඩිපුර භාගයක් ගෙවනවා. මේ වැඩිපුර ගෙවන භාගයේ කොටස මේ ඇනෝමට අදාළ පිරිවැයක් කියලා ගන්න ඕනේ. එතකොට නිතිපතා ඇනෝම සඳහා අතිකාල දීමනාව අතිකාල ගෙවීම කියලා නෙමෙයි අපි කියන්නේ දීමනාව. අතිකාල දීමනාර වැඩිපුර භාගයක් ගෙවන එකට අපි කියන්නේ දීමනාව. එකහමාරක් කියලා ගත්තොත් එකහමාරට අපි කියන්නේ අතිකාල ගෙවීම. එහෙම ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් පැයකට 160යි. එතකොට අර නිතිපතා ලැබෙන ඇනෝම සඳහා තව වැඩිපුර මේ 160 වගේ භාගයක් තව වැඩිපුර ගෙවන්න වෙනවා. කොච්චරද පැය? පැය 300ක්. එතකොට සාමාන්‍ය පැයකට 160යි. එතකොට OT පැයකට ගෙවනවා එකහමාරයි. ඒ කියන්නේ වැඩිපුර භාගයක් ගෙවනවා. එතකොට 160න් භාගයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ පැයකට ගෙවන අතිකාල දීමනාව. එතකොට පැය 300ක් අතිකාල සේවය යොදවනවා. එතකොට මේ 300 සඳහා කරන ගෙවීම. විසි 410යි. එකතුව. හාර ලක්ෂ 24,000යි. 4,24,000යි. දැක්කද? මේ ඇනෝම නිම කරන්න පැය 2250ක් ඕනේ. ඒ පැය 2250න් 1750කට සාමාන්‍ය විදියට ගෙවනවා. 500කට අතිකාල විදියට ගෙවනවා. මේ ඇනෝම බාර ගන්න හින්දා නිතිපතා සිදුවන ඇනෝමක් වෙනුවෙන් අමතර OT පැය 300ක් කරන්න වෙනවා. ඒතර ඒ OT පැය 300ට සාමාන්‍ය පැයකට ගෙවනවා වගේ එකහමාරක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ වැඩිපුර භාගයක් ගෙවන්න වෙනවා. ඒ වැඩිපුර ගෙවන්න වෙන භාගේ ඒ නිතිපත කරන ඇනෝම වල පිරිවැයක් කියලා ගන්න බෑ. ඒක ගන්න වෙන්නේ මේ ඇනෝමට අදාළ පිරිවැයක් විදියට. මොකද ඒ නිතිපත ඇනෝම සඳහා අමතර ගෙවීමක් කරන්න වෙන්නේ මේ ඇනෝම බාර ගැනීම නිසා. එහෙනම් ශ්‍රමයේ අදාළ පිරිවැය 4,24,000 වෙනවා. 4,24,000යි. හරි. ඊළඟ ළමයි අධීක්ෂක. අධීක්ෂක සටහන 3. අධීක්ෂක කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලයේ සමාගමේ කර්මාන්ත ශාලා අධීක්ෂක විසින් අධීක්ෂණය කරනු ලබන අතර ඔහුට මාසකට 90,000ක් බැගින් වූ මාසික ස්ථාවර වැටුපක් ගෙවනු ලබයි. අධීක්ෂකට ගෙවන ලබයි මාසික ස්ථාවර වැටුපක්. එතකොට එයාට ගෙවන්නේ මාසික ස්ථාවර වැටුපක් නිසා දවස් 6ක් මේ ඇනෝමට යෙදුවත් නැතත් එයාගේ වැටුප අනිවාර්යෙන් ස්ථිරයි. ඒ නිසා ඒක අදාළ පිරිවැයක් නෙමෙයි නේද? එහෙනම් සටහන 3 යටතේ ලියන්න. අධීක්ෂක සඳහා
අධීක්ෂක සඳහා මාසකට රුපියල් 90000ක ස්ථීර වැටුපක් අධීක්ෂකට මාසකට රුපියල් 90000ක ස්ථීර වැටුපක් ගෙවනු ලබයි. එම ගෙවීම මෙම ඇනෝම සමග වෙනස් නොවන බැවින් අදාළ පිරිවැයක් නොවේ. එම ගෙවීම මෙම ඇනෝම සමග වෙනස් නොවන බැවින් අදාළ පිරිවැයක් නොවේ. හරි. එහෙනම් මෙතන අදාළ පිරිවැයක් නැහැ. ඊළඟ පොදු කාර්ය. සටහන 4. පොදු කාර්ය. ශ්‍රමපෑයකට 80 බැගින් වූ අනුපාතයකට විචල්්‍ය පොදු කාර්ය මේ ඇනෝමට දරනු ලබයි. ඊට අමතරව මෝස්තරයේ නිතිපතා ලැබෙන ඇනෝම් වලට වඩා වෙනස් බැවින් මෙම ඇනෝම නිම කිරීම සඳහා විශේෂ යන්ත්‍රයක් කුලී පදන මත දිනකට 8500 බැගින් දින 6ක කාලයක් සඳහා ලබා ගත යුතුයි. එතන මෙතන පොදු කාර්ය ගත්තාම ළමයි තියෙන විචල්්‍ය පොදු කාර්ය. අපි දන්න විචල්්‍ය පොදු කාර්ය කියන එක අදාළ පිරිවැයක් කියලා අපි ගන්නවා. ඊට අමතරව තව පොදු කාර්ය වියදමක් තියෙනවා. දැන් මේ ඇනෝම නිම කිරීම සඳහා විශේෂ යන්ත්‍රයක් කුලියට ගන්න වෙනවා. දවසකට රුපියල් 8500 බැගින් වූ කුලියකට දවස් 6ක් වෙනුවෙන්. එතකොට එහෙනම් ඒ කුලිය ගෙවන්න වෙන්නේ මේ ඇනෝමත් නිසා. අපිට ඒකත් අපිට ගන්න වෙන්නේ මේ ඇනෝමට අදාළ පිරිවැයක් විදියට. එතකොට අපිට සටහන 4 යටතේ පොදු කාර්ය වලට එනවා අයිතම දෙකක්. එකක් තමයි විචල්්‍ය පොදු කාර්ය. විචල්්‍ය පොදු කාර්ය ශ්‍රමපෑයකට 80 බැගින් තමයි අපි ඇතුළත් කරන්නේ. ශ්‍රමපෑයකට 80යි. මේ ඇනෝමට යන කාලය ශ්‍රමපෑය 2250යි. ශ්‍රමපෑය 2250යි. එක් ලක්ෂ 80000යි. ඊළඟට යන්ත්‍ර කුලී දවසකට 8500යි. දවස් 6යි. 51000යි. තර පොදු කාර්ය පිරිවැය ඔක්කොම යනව කොච්චරද? 231000. පොදු කාර්ය පිරිවැය 231000ක් යනවා. දෙලක්ෂ 31000යි. ඊළඟට මෝස්තර පිරිවැය. මෝස්තර පිරිවැය සටහන 5. මෝස්තර පිරිවැය මෙම ඇනෝම සඳහා තෝරා කර ලබන මෝස්තරය
රුපියල් 1,20,000ක පිරිවැයක් දරා වර්ෂයකට පෙර අඳින ලද්දක්. වර්ෂයකට පෙරයි මේ මෝස්තරය සඳහා පිරිවැය දරලා තියෙන්නේ. එහෙනම් ඒක මොකද්ද? ගිලුණු පිරිවැයක්, අදාළ පිරිවැයක් වෙන්නේ නැහැ. ලියන්න. මෝස්තරය සඳහා පිරිවැය මෝස්තරය සඳහා දරා ඇති පිරිවැය එහෙම දාන්න. මෝස්තරය සඳහා දරා ඇති පිරිවැය රුපියල් 1,20,000 මෝස්තරය සඳහා දරා ඇති පිරිවැය රුපියල් 1,20,000 ගිලුණු පිරිවැයකි. ගිලුණු පිරිවැයකි. ඒකත් අදාළ පිරිවැයට ගන්නෙ නැහැ. එච්චරයි නේද? එකතුව ගන්න. මුළු අදාළ පිරිවැය. මුළු අදාළ පිරිවැය 12,68,000යි. හරි. ඊළඟට ආදායම. තොප්පියක් අපිට නිම කරලා දෙන්න කියන්නේ රුපියල් 200කට. එහෙනම් තොප්පියක් 200යි. තොප්පි 9000යි. පණ ආදායම කීයද කියලා? ආදායම 1,18,000ක් තියෙනවා. එහෙනම් ලාභයක් තියෙනවනේ. බලන්න ලාභය කීයද කියලා. ලාභය 5,32,000ක් තියෙනවා. ලාභය 5,32,000ක් තියෙනවා. එහෙනම් අපි ඇනෝම බාර ගන්නවද නැද්ද? බාර ගන්න ඕනේ. යටින් ලියන්න. මෙම ඇනෝමෙන් රුපියල් 5,32,000ක ලාභයක් ලැබෙන බැවින් මෙම ඇනෝම බාරගත යුතු වේ. හරි ළමයි. හොඳයි. අපි ආයේ ටියුට් එකට එමු. ටියුට් එකේ බලන්න ළමයි උදාහරණ අංක 8. 8 වෙනි ගාන. වෙනි ගාන RIM නිෂ්පාදන සමාගම X නැමැති වෙන්න ඕන ළමයි. X නැමැති තනි නිෂ්පාදිතයක් නිෂ්පාදනය කරන අතර ඒකකයක විකුණු මිල රුපියල් 842යි. ඒකකයක නිෂ්පාදන පිරිවැය පහත දක්වා ඇත.
ඒකකයකට ඍජු ද්‍රව්‍යයේ කිලෝග්‍රෑමයක් රුපියල් 10 ගානේ ග්‍රෑම් 250යි. ඍජු ද්‍රව්‍ය B කිලෝග්‍රෑම් එකක් 400 ගානේ ග්‍රෑම් 750යි. ඍජු ද්‍රව්‍ය C ඒකකයක් රුපියල් 25 ගානේ ඒකක 1යි. පුහුණු ශ්‍රමය පැයකට 240 ගානේ විනාඩි 5යි. නුපුහුණු ශ්‍රමය පැයකට 150 ගානේ විනාඩි 10යි. යන්ත්‍ර කාලයේ විනාඩි 5යි. විචල්්‍ය පොදු කාර්ය රුපියල් 30යි. 30යි. මාසයකට මුළු ස්ථාවර පොදු කාර්යය රුපියල් 28,80,000ක් වන අතර ඒවා යන්ත්‍ර භාවිතයේ පදනම් මත අන්තර්ග්‍රහණය කෙරේ. දවසකට එකකින් පැය 8 බැගින් වූ වැඩමුර දෙකක් සහිතව ඒකකයකින් පැය 16ක් බැගින් වැඩ කරවිය හැකි යන්ත්‍ර පහක් දැනට සමාගම සතුව තිබේ. නඩත්තු සහ යන්ත්‍ර සකස් කිරීම සඳහා වැඩපුර වෙනස් කිරීම අතර පැය 4ක කාලයක් අවශ්‍ය වේ. යන්ත්‍ර ධාරිතාවෙන් 80ක මට්ටමක සමාගම දැනට යන්ත්‍ර ක්‍රියාත්මක කෙරේ. යන්ත්‍ර මාසයකට දින 30ක් ක්‍රියාත්මක කළ හැකි බවද මාසික නිෂ්පාදනය එම මාසයේදීම විකිණිය හැකි බවද උපකල්පනය කරන්න. ඒ සමාගමේ සම්පූර්ණ ධාරිතාවේ හා දැනට නිෂ්පාදන මට්ටම ඒකක වලින් ගණනය කරන්න. ඒ කියන්නේ මේක යහන්නේ මොකද? සමාගමට නිෂ්පාදනය කරන්න පුළුවන් සම්පූර්ණ ධාරිතාවය නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය කොච්චරද? දැනට නිෂ්පාදන මට්ටම කොච්චරද? ඒකක වලින් ගණනය කරන්න ඕනේ. ප්‍රශ්නේ ආයෙ චුට්ටක් බලන්න. හරි. මෙතනදී අපි දැන් අපෙන් අහන්නේ මෙතන මේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් සම්පූර්ණ ධාරිතාවය කොච්චරද? ඊළඟට දැන් නිෂ්පාදන මට්ටම. දැන් නිෂ්පාදනය කරන්න පුළුවන් සම්පූර්ණ ධාරිතාවය අපි ගණනය කරද්දී ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මේ යන්ත්‍ර වලින් කොච්චර කාලයක් අපිට වැඩ කරන්න පුළුවන්ද කියන එක. දැන් මේක දීලා තියෙන කාලය මාසයක් නේ ළමයි. මේ ගානේ කතා කරන කාලේ මාසයක්. ඒතර මාසයක් ගැන කතා කරන්නයි මේකේ තියෙන්නේ. එතකොට මේකේ කියනවා දවසකට එකකින් පැය 8 බැගින් වූ වැඩමුර දෙකක් සහිතව එනම් එකකින් පැය 16 බැගින් වැඩ කරවිය හැකි යන්ත්‍ර පහක් සමාගමට තියෙනවා. නඩත්තු හා යන්ත්‍ර සකස් කිරීම සඳහා වැඩමුර වෙනස් කිරීම අතර පැය 4ක කාලයක් අවශ්‍ය වේ. දැන් යන්ත්‍රයක් එක දිගට පැය 8ක් වැඩ කරනවා. එහෙම කළා ඊට පස්සේ ඒ shift එක ඉවර වෙනවා. ඒ යන්ත්‍රය නඩත්තු කිරීම සහ සකස් කිරීම සඳහා පැය 4ක් යනවා. එතකොට පැය 12යි. ආයි පැය 8ක් යනවා. ඊළඟ වැඩමුරේ පැය 8ක් දුවනවා. දිවට පස්සේ ආයි පැය 4ක් සකස් කිරීම හා නඩත්තු කිරීම වෙනුවෙන් යනවා. එතකොට ඔක්කොම කීයද? පැය 24. හරිනේ. දවසට පැය 24යි. නඩත්තු කිරීම සහ සකස් කිරීම වෙනුවෙන් වාර දෙකේදී පැය 8ක් යනවා. වැඩ කරන වැඩමුර දෙකට 8 වරක් දෙක 16යි. ඒතර දවසකට පැය 16 වැඩ කරන්න පුළුවන් එක යන්ත්‍රයකින්. ඒතර අපිට බලන්න පුළුවන් ලබාගත හැකි මුළු යන්ත්‍රපැය ලබාගත හැකි මුළු යන්ත්‍රපැය එක යන්ත්‍රයකින් පැය 16යි. දවසකට යන්ත්‍ර 5යි. ඔය තියෙන්නේ දවසකට ගන්න පුළුවන් යන්ත්‍ර පැය ගාන. දවසකට ගන්න පුළුවන් යන්ත්‍ර පැය ගාන දවස් 30යි. දවස් 30යි. දවස් 30යි. එතකොට යන්ත්‍ර බය
2400ක් ගන්න පුළුවන්. යන්ත්‍රපය 2400ක් ගන්න පුළුවන් මාසෙකට. අර පළවෙනි වගුවේ X ඒකකයක නිෂ්පාදන පිරිවැය දැක්වෙන වගුවේ දීලා තිබුණා යන්ත්‍ර කාලය එකකට විනාඩි 5යි කියලා. එන එක ඒකකයක් හදන්න ගතවන යන්ත්‍ර කාලය විනාඩි 5යි. හරිද? එතකොට මේ තියෙන පැය ඒකකයකට යන්ත්‍ර කාලය මිනිත්තු 5යි. එතකොට අපිට මාසයකදී ගන්න පුළුවන් සම්පූර්ණ යන්ත්‍ර පැය ගාන 2400ක්. එකක් හදන්න යන විනාඩි 5යි. එහෙනම් මාසයකදී අපිට කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්? ඒකනේ අහලා තියෙන්නේ. සමාගමේ සම්පූර්ණ ධාරිතාවය. සම්පූර්ණ ධාරිතාවය ඒකක. තොර මාසයකට ගන්න පුළුවන් පැය ගාන 2400යි. පැය ගාන 2400යි. එකක් සඳහා යන කාලේ මිනිත්තු වලින් තියෙන්නේ. ඒ නිසා මේ පැය ගාන මිනිත්තු කරන්න මොකද කරන්නේ? 60න් වැඩි කරනවා. ඒතර 60න් වැඩි කළාම වෙනවා මාසයකට ගන්න පුළුවන් උපරිම මිනිත්තු ගාන. අන්න එතකොට මාසයකට ගන්න පුළුවන් උපරිම මිනිත්තු ප්‍රමාණය බෙදෙනවා ඒකකයක් සඳහා ගතවන කාලයේ මිනිත්තු 5න්. අන්න එතකොට සම්පූර්ණ ධාරිතාවය ලැබෙනවා. කීයද? සම්පූර්ණ ධාරිතාවය ඒකක 28800ක් වෙනවා. සම්පූර්ණ ධාරිතාවය ඒකක 28800යි. ඊළඟට දැනට නිෂ්පාදන මට්ටම. දැනට නිෂ්පාදන මට්ටම ඒකක. දැනට නිෂ්පාදන මට්ටම තියෙන 80%ක් ඉන්. යන්ත්‍ර ධාරිතාවෙන් 80%ක මට්ටමක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් 28800න් 80%ක්. 23040යි. දැනට නිෂ්පාදන මට්ටම ඒකක 23040යි. B ඒකකයකින් ලැබෙන සහභාගී ගණනය කරන. අපි ගණනය කරමු ඒකකයක සහභාගී. එන්න. අපි ගණනය කරන්නේ ඒකකයක. විකුණුම් මිල. අපි අර වගුවට යන් ඈ. එතන තියෙනවා ඒකකයක විකුණුම් මිල 842යි. විකුණුම් මිලෙන් අඩු කරන්න ඕනේ විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය A කිලෝග්‍රෑම් එකක් රුපියල් 10 බැගින් ග්‍රෑම් 250යි. ඒතර කිලෝග්‍රෑම් එකක් 10යි. කිලෝග්‍රෑම් එකක් 10යි. කොච්චරද යන්නේ? ග්‍රෑම් 250යි. ඒතර ග්‍රෑම් 250 ලියන්න වෙන්නේ මෙහෙම. 1000න් 250යි කියලා. 1000න් 250යි. උතන කිලෝග්‍රෑම් එකක මිලනේ තියෙන්නේ. ඒතර ග්‍රෑම් 250ක මිල ගන්න. කොහොම ගන්න වෙනවා. ඒතර කීය දෙන්නේ? 250යි.
ඊළඟ ඍජු ද්‍රව්‍ය B. ඍජු ද්‍රව්‍ය B කිලෝග්‍රෑම් එකක් 400යි. ග්‍රෑම් 750යි. 1000න් 750 ග්‍රෑම්. තොර කීයද එන්නේ? 300යි. ඍජු ද්‍රව්‍ය C ඒකකයක් 25 බැගින් ඒකක 1යි. 25 වැඩි කිරීම 1 25යි. ඊළඟ පුහුණු ශ්‍රමය. පුහුණු ශ්‍රමය. පැයකට 240 ගානේ විනාඩි 5යි. පැයකට 240යි විනාඩි 5යි. එතකොට 60න් 5යි. විස්සයි. ඊළඟ නොපුහුණු ශ්‍රමය. පැයකට 150 ගානේ විනාඩි 10යි. රුපියල් 25යි. ඊළඟට යන්ත්‍ර කාලේ විනාඩි 5යි. ඒක පිරිවැයට ගන්න බෑ. විචල්්‍ය පොදු කාර්ය එකකට රුපියල් 30යි. විචල්්‍ය පොදු කාර්ය එකකට 30යි. අන්න අපිට ලැබෙනවා ඒකකයක සහභාගය. එකසිය 92යි. C කොටස. මෙම මාසයේ අවසාන වීමට පෙර ඒකකයක් රුපියල් 600 බැගින් වූ මේ මාසයේ අවසාන වීමට පෙර ඒකකයක් රුපියල් 600 බැගින් X නිෂ්පාදන ඒකක 5000ක් සැපීමට අලුත් ගණදොනුකරුවෙක්ගෙන් RIM නිෂ්පාදන සමාගමට ඇනවුමක් ලැබී තිබෙන අතර පහත අතිරේක තොරතුරු ලබා දී ඇත. 1. මෙම මාසයේ අවසානයේදී කල්ලිකුත් වන ඍජු ද්‍රව්‍ය A කිලෝග්‍රෑම් 1500ක අතිරික්ත තොගයක් RIM නිෂ්පාදන සමාගමේ තිබෙනු ඇත. 2. ඍජු ද්‍රව්‍ය B වලින් දැන්ට තිබෙන තොගේ සැලසුම් කළ නිෂ්පාදනය සඳහා හරියටම ප්‍රමාණවත් වන අතර ඍජු ද්‍රව්‍ය B සැපියුම් කරුවන්ගෙන් ඊළඟ තොගේ ලැබීමට නියමිතව ඇත්තේ ඊළඟ මාසයේ පළවෙනි දිනයි. අලුත් ගණදොනුකරුවෙකුගේ ඇනවුම පිළිගත හොත් ඍජු ද්‍රව්‍ය B මිලදී ගත යුතු වන්නේ කිලෝග්‍රෑමයක් රුපියල් 500 බැගිනි. 3. පුහුණු ශ්‍රමයේ ප්‍රමාණවත් වන්නේ වර්තමාන නිෂ්පාදන මට්ටම සඳහා පමණක් වන අතර යම් අතිරේක කාලයක් ගතවන්නේ නම් ඒ සඳහා පැයකට 120ක් බැගින් අතිකාල ගෙවීම කිරීමට සිදුවනු ඇත. මූල්‍යමය පැත්තෙන් සලකා බලන කල අලුත් ගණදොනුකරුගේ ඇනවුම බාරගත යුතුයි නිර්දේශ කරන්නේ. දැන් X ඒකකයක් අපි සාමාන්‍ය විකුණන්නේ රුපියල් 42කට. අලුත් ගණදොනුකරුවෙක් ඇවිල්ලා කියනවා යාට X ඒකක 5000ක් දෙන රුපියල් 600 බැගින් වූ මිලකට. එහෙනම් මේ තියෙන මොකද? අදාළ පිරිවැය. එහෙනම් අපි අදාළ පිරිවැය ගණනය කළා ඒකක 5000 X ඒකක 5000 සැපීමෙන් ලැබෙන ආදායමත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ. ඒ ඇනෝමෙන් අපිට ලාභද පාඩුද කියලා. හරි බලමු.
ලියමු. පිරිවැය අයිතමය සටහන අදාළ පිරිවැය. හරි ඉස්සලහම පිරිවැය තමයි ඍජු ද්‍රව්‍ය A සටහන 1. දැන් මෙතනදී ළමයි තේරුම් ගන්න ඕනේ දැන් මේ x කියන නිෂ්පාදනයමයි අපි සපයන්නේ x වල පිරිවැය ගත්තාම ඍජු ද්‍රව්‍ය A තියෙනවා B තියෙනවා C තියෙනවා පුහුණු ශ්‍රමයේ තියෙනවා නොපුහුණු ශ්‍රමයේ තියෙනවා ඊළඟට යන්ත්‍ර කාලේ විචල්්‍ය පොදු කාර්ය තියෙනවා මේ ඔක්කොම ටික අදාළයි. ඒතර එතනදී අපි අර එක්සැමින කියලා තියෙන පිරිවැය වර්ග ගැන විතරක් අදාළ පිරිවැය ගණනය කරද්දී සලකා බලන්න ඕනේ. එක්සැමින කතා කරන්නේ නැති පිරිවැය ඊටම අනිවාර්යයෙන්ම අපිට මේ ඇනෝමත් එක දරන්න සිදු වෙනවා කියලා සලකන්න වෙනවා. ඍජු ද්‍රව්‍ය A ගැන එක්සැමින කතා කරනවා. මේ මාසයේ අවසානයේ කල්ලිකුත් වන ඍජු ද්‍රව්‍ය A කිලෝග්‍රෑම් 1500ක අතිරික්ත තොගයක් RIM නිෂ්පාදන සමාගමේ තිබෙනු ඇත. හරි. අපි බලමු කොහොමද අපිට ඒ අතිරික්ත තොගය පාවිච්චි කරන්න පුළුවන්ද මදිද යනාදී විදියට. මෙතන ඉඳ තියන රූල් 8ක් 10ක්. සටහන 1 ඉස්ලා අපි ගණනය කරමු. අවශ්‍ය ද්‍රව්‍ය A අවශ්‍ය ද්‍රව්‍ය A කිලෝග්‍රෑම් අවශ්‍ය ද්‍රව්‍ය A කිලෝග්‍රෑම් යාර වගුවේ තිබුණා ඒකකයකට A වලින් අවශ්‍ය ප්‍රමාණය ග්‍රෑම් 250යි. එතකොට එක ඒකකයක් හදන්න ග්‍රෑම් 250ක් ඕනේ. අපි කිලෝග්‍රෑම් වලින් ගණනය කරන හින්දා මෙහෙම ලියන්න ඕනේ 1000න් 250යි කියලා. මේ එකකට ඒකක 5000කට ඒකක 5000කට කොච්චරද ඕනේ? 1250යි. කිලෝග්‍රෑම් 1250ක් තමයි අපිට අවශ්‍ය. නමුත් ගබඩාවල ඇති හිම ලියමු. ගබඩාවල ඇති ද්‍රව්‍ය A තොගය කිලෝග්‍රෑම් 1500යි. අපිට අවශ්‍ය කිලෝග්‍රෑම් 1250යි. කිලෝග්‍රෑම් 1500ක්ම ගබඩාවල තියෙනවා. ඒතර ගබඩාවල තියෙනවා අතිරික්තයක්. අතිරික්ත ප්‍රමාණය කිලෝග්‍රෑම් 250ක්. කිලෝග්‍රෑම් 250ක් අතිරික්තව තියෙනවා. ඒ නිසා මේ විශේෂ ඇනෝම නිපදවීමට අවශ්‍ය තරම් ද්‍රව්‍ය A ප්‍රමාණයක් අපේ ගබඩාවල තියෙනවා. කල්ලිකුත් වීමට ආසන්න. හරිද? මේ වාසිය කල්ලිකුත් වෙනවා. දැන් නිකන් හරි පාවිච්චි කරේ නැත්නම් කල්ලිකුත් වෙලා යනවා. ඒතර අහක දාන්න යන තොගයක් අපිට මේ ඇනෝමට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ පාවිච්චි කිරීම වෙනුවෙන් 7-5ක වේදමක් අපිට යන්නේ නැහැ. මොකද ඒවා කලින් අරගෙන ඉවරයි. ඒ නිසා ද්‍රව්‍ය A සම්බන්ධව අදාළ පිරිවැයක් නැහැ. ලියන්න. එතෙන් ලියන්න. එතෙන් ලියන්න. ඇනෝම සඳහා
අවශ්‍ය ද්‍රව්‍ය A ඇනෝම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය A දැනට තිබෙන තොග වලින් ලබාගත හැකි නිසා දැනට තිබෙන තොග වලින් ලබාගත හැකි නිසා අමතර පිරිවැයක් නොමැත. අමතර පිරිවැයක් නොමැත. එම නිසා මෙම ඇනෝම වෙනුවෙන් ද්‍රව්‍ය A සඳහා අදාළ පිරිවැයක් නොමැත. මෙම ඇනෝම වෙනුවෙන් ද්‍රව්‍ය A සඳහා අදාළ පිරිවැයක් නොමැත. අදාළ පිරිවැයක් නැහැ. හරි ඊළඟට තියෙන ළමයි ඍජු ද්‍රව්‍ය B. ඊළඟට එක්සැමින කතා කරන්නේ ඍජු ද්‍රව්‍ය B ගැන. සටහන 2. සටහන 2 බලන්න ඍජු ද්‍රව්‍ය B වලින් දැනට තිබෙන තොගේ සැලසුම් කළ නිෂ්පාදනය සඳහා හරියටම ප්‍රමාණවත් වන අතර. ඒ කියන්නේ දැනටමත් නිෂ්පාදනය වෙමින් ව්‍යාපාරයේ තියෙනවනේ. ඒ අතරටනේ මේ විශේෂ ඇනෝම එන්නේ. ඒතර අර සාමාන්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට හරියටම සැලසුම් කළ ප්‍රමාණයට තමයි ද්‍රව්‍ය B තියෙන්නේ. ඍජු ද්‍රව්‍ය B සැපියුම් කරුගෙන් ඊළඟ තොගේ ලැබීමට නියමිතව ඇත්තේ ඊළඟ මාසේ පළවෙනිදා. අලුත් ගණදුණු කරුගේ ඇනෝම පිළිගතහොත් ඍජු ද්‍රව්‍ය B මිලදී ගත යුතු වන්නේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 500 බැගිනි. එතකොට දැන් මේ අලුත් ගණදුණු කරුගේ යෝජනාව මේ මාසේ අවසන් වෙන්න කලින් යාට සපයන්න කියන එක. ඒතර අපි දැන් තීරණය ගන්නනේ හදන්නේ අපි මේ ඇනෝම් බාර ගන්නවද? ඒතර අපි මේ ඇනෝම් බාරගත්තොත් වෙන්නේ මොකද්ද? මේ මාසේ අවසන් වීමට පෙර අපි මේ ඇනෝම ලබා දෙන්න ඕනේ. එහෙනම් අපිට ඍජු ද්‍රව්‍ය B දැනට තියෙන වලින් ඕනේ පාවිච්චි කිරීම කරන්න. එතකොට දැනට තියෙන වලින් පාවිච්චි කළොත් වෙන්නේ මොකද්ද? එතකොට අපිට ඊළඟ වටේදී මිලදී ගන්න වෙනවා මේ පාවිච්චි කරු ප්‍රමාණයටත් එක්ක. එතකොට අපිට ගන්න වෙන්නේ කීයද? කිලෝග්‍රෑම් එකක් රුපියල් 500 ගානේ. ඒතර අපි පාවිච්චි කරන්නේ 500ට ගත්තේ ඒවා නෙමෙයි. හැබැයි අපි මේක පාවිච්චි කිරීම නිසා අර නිතිපතා සිදුවන වැඩවලට කිලෝග්‍රෑම් එකක් රුපියල් 500 බැගින් මිලදී ගන්න වෙනවා. එහෙමනම් අපි අදාළ පිරිවැය කියලා ගන්න ඕනේ. අර මේ ඇනෝමට දැනට තියෙන තොග පාවිච්චි කිරීම නිසා අපිට අලුතෙන් තොග මිලදී ගැනීමකට සිදු වෙනවා රුපියල් 500 බැගින් වූ මිලකට. අන්න ඒක තමයි අදාළ පිරිවැය කියලා කියන්න වෙන්නේ. හරි. ලියන්න. සටහන 2 යටතේ. ලියන්න. ඇනෝම පිළිගතහොත් ඍජු ද්‍රව්‍ය B මිලදී ගත යුතු වන්නේ රුපියල් 500 බැගින් වූ මිලකට බැවින් රුපියල් 500 බැගින් වූ මිලකට බැවින් රුපියල් 500 බැගින් වූ මිලකට බැවින් ඇනෝම සඳහා ඍජු ද්‍රව්‍ය B ඇනෝම සඳහා ඍජු ද්‍රව්‍ය B වෙනුවෙන්
අදාළ පිරිවැය පහත පරිදි ගණනය කෙරේ. හරි අපි ගණනය කරමු. ඍජු ද්‍රව්‍ය B මෙන්න අපි අදාළ පිරිවැය ගණනය කරනවා. x ඒකකයක් හදන්න ඍජු ද්‍රව්‍ය B ග්‍රෑම් 750ක් ඕනේ. ග්‍රෑම් 750ක් ඕනේ එකකට ග්‍රෑම් 750යි. ඒකක 5000ක් හදන්නේ ඔය තියෙන්නේ අවශ්‍ය වන කිලෝග්‍රෑම් ප්‍රමාණය. ග්‍රෑම් 750 වැඩි කිරීම 5000. එතකොට වැඩි කිරීම කිලෝග්‍රෑම් එකක මිල 500යි. වැඩි කිරීම කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 500ක් කියලා ගන්න වෙනවා. දහඅට ලක්ෂ 75000යි. දහඅට ලක්ෂ 75000යි. ඊළඟට අපි යන්න ඕන ළමයි ඍජු ද්‍රව්‍ය C වලට. C සටහන 3. C ගැන x වෙන මුකුත් කියන්නේ නැහනේ. ඍජු ද්‍රව්‍ය C ගැන මුකුත්ම කියන්නේ නැහැ. එතකොට අපිට හිතන්න වෙනවා ඍජු ද්‍රව්‍ය C සාමාන්‍ය පරිදි x ඒකකයක් සඳහා යනවා. අපිට කියන්න මුකුත් අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ. කෙලින්ම අදාළ පිරිවැය කියලා ගණනය කරන්නයි තියෙන්නේ. අපි ඉස්සලා ගණනය කරන්නේ ළමයි x ඒකකයක සහභාගය. අන්න එතන තියෙනවා x ඒකකයක් සඳහා c වල පිරිවැය. x ඒකකයක් සඳහා c වල පිරිවැය වල හෙව්වා රුපියල් 25යි. එතකොට එකකට රුපියල් 25යි ඒකක 5000යි. එතකොට මෙච්චර වියදමක් යනවා. අමුද්‍රව්‍ය C වෙනුවෙන් 1,25,000ක් 1,25,000ක් ඊළඟ පිරිවැය තියෙන්නේ පුහුණු ශ්‍රමය. පුහුණු ශ්‍රමය සටහන 4. අන්න පුහුණු ශ්‍රමය ගැන ගානේ කියනවා. තොරතුරු අංක 3. පුහුණු ශ්‍රමයේ ප්‍රමාණවත් වන්නේ වර්තමාන නිෂ්පාදන මට්ටම සඳහා පමණක් වන අතර යම් අතිරේක කාලයක් ගතවන්නේ නම් ඒ සඳහා පැයකට 120 බැගින් අතිකාල ගෙවීම සිදු කිරීමට සිදුවනු ඇත. ඒ කියන්නේ දැන් මේ පුහුණු ශ්‍රමයේ දැන්ට තියෙන්නේ වර්තමාන නිෂ්පාදන මට්ටමට විතරයි. අපිට අතිරේක කාලයක් ඕන නම් අනිවාර්යයෙන්ම පැයකට වැඩිපුර 120ක ගෙවීමක් කරලා අතිකාල පැය වලින් තමයි වැඩේ කරගන්න වෙන්නේ. හරි. සටහන 4 අපි මෙහෙම ලියමු. ඇනවුම සඳහා අවශ්‍ය මුළු පුහුණු ශ්‍රම පැය ඇනවුම සඳහා අවශ්‍ය මුළු පුහුණු ශ්‍රම පැය ඇනවුම සඳහා අවශ්‍ය මුළු පුහුණු ශ්‍රම පැය අතිකාල පැය වලින් ලබා ගත යුතු නිසා අතිකාල පැය වලින් ලබා ගත යුතු නිසා පුහුණු ශ්‍රමයේ සඳහා අදාළ පිරිවැය පහත පරිදි ගණනය කෙරේ. පුහුණු ශ්‍රමයේ සඳහා අදාළ පිරිවැය පහත පරිදි ගණනය කෙරේ.
අදාළ පිරිවැය පුහුණු ශ්‍රම පැයකට බලලා පුහුණු ශ්‍රම පැයකට ගෙවනවා 240ක්. සාමාන්‍ය පැයකට 240. දැන් අපි මේක අතිකාල පැය වලින් ගන්නෙ. ඒතර තව අමතර ගෙවන්න ඕනේ 120ක්. ඒතර 240යි 120යි කියන්නේ 360ක්. එතකොට සාමාන්‍යයෙන් පැයකට සාමාන්‍ය පැයකට 240යි අතිකාල පැයකට අතිකාල දීමනාව 120යි කියලා ගත්තාම එතකොට අතිකාල පැයකට ගෙවීම 360යි. අතිකාල පැයකට 360යි පුහුණු ශ්‍රමය එක ඒකකයක් සඳහා විනාඩි 5යි ඒකක 5000යි. හොඳින් බලන්න පැයකට ගෙවීම 360යි එකක් සඳහා විනාඩි 5යි. එතකොට එකකට ගෙවීම එනවා ඒකක 5000කට. एक 1,50,000 හරි. ඊළඟ උපුහුණු ශ්‍රමය සටහන 5 නුපුහුණු ශ්‍රමය ගැන ගානේ මොකුත් කියන්නේ නැහැ. ඒ නිසා කෙලින්ම අපි අදාළ පිරිවැය හොයනවා. නුපුහුණු ශ්‍රමයේ පැයකට 150යි. විනාඩි 10යි ඒකක 5000යි. एक 1,25,000යි. ඊළඟට විචල්්‍ය පොදු කාර්ය. සටහන 6. සටහන 6 විචල්්‍ය පොදු කාර්යයත් මේ ගානේ මුකුත් කියන්නේ නැහැ. නිසා කෙලින්ම අදාළ පිරිවැය කියලා සාමාන්‍ය විදිහට ගණනය කරලා ගන්න තියෙන්නේ. එකකට විචල්්‍ය පොදු කාර්ය 30යි. 30 වැඩි කිරීම 5000. 1,50,000යි. එච්චරයි. එකතුව ගන්න මුළු අදාළ පිරිවැය. විසි 4,25,000යි. හරි. ආදායම x ඒකකයක් සඳහා මිල ගණදනුකරු ඉදිරිපත් කරන රුපියල් 600යි. එකක් 600යි ඒකක 5000ක්. 1,30,000යි. එතකොට 5,75,000ක ලාභයක් තියෙනවා. ලාභයක් තියෙනවා. හරි එහෙනම් ලියන්න පහලින්. ලියන්න. මෙම ඇනෝමෙන් රුපියල් 5,75,000ක ලාභයක් උපයාගත හැකි බැවින් මෙම ඇනෝමෙන් රුපියල් 5,75,000ක
ලාභයක් උපයාගත හැකි බැවින් ඇනවුම බාර ගැනීම සුදුසු වේ. ඇනවුම බාර ගැනීම සුදුසු වේ. හරි. ළමයි දැන් අතර අදාළ පිරිවේ සම්බන්ධව එක පැටර්න් එක ස්වභාවයක අපි උදාහරණ ටිකක් අපි කතා කළා. දැන් අපි යනවා ඊළඟ කොටසට සීමාකාරී සාධක ගැනීම. සීමාකාරී සාධක ගැනීමට ඊට පස්සේ අපිට ඉස්සරහදී සීමාකාරී සාධකයි අදාළ පිරිවේ දෙකම සැලකිලිටගෙන අපිට විසඳුම් වලට යන්න වෙනවා. බලමු කොහොමද කරන්න කියලා. සීමාකාරී සාධක යැගීම. බලන්න. ටියුට් එකේ පිටු අංක 35. ආයතනයක ක්‍රියාකාරීත්වය එනම් ලාභ ලැබීම සීමා කරන ලබන ඕනෑම දෙයක් සීමාකාරී සාධකයක් ලෙස හැඳින්වේ. ආයතනයක ක්‍රියාකාරීත්වයේ ඉදිරි ගමන සීමා කරන ඕනෑම දෙයක් සීමාකාරී සාධකයක් වෙනවා. උදාහරණ භාණ්ඩ සදහවන ඉල්ලුම, ලබාගත හැකි ශ්‍රමපය ගණන, ලබාගත හැකි යන්ත්‍රපය ගණන, ලබාගත හැකි අමුද්‍රව්‍ය ප්‍රමාණය, මුදල් යනාදී විදියට. සීමාකාරී සාධකයක් පවතින අවස්ථාවලදී ලාභයේ උපරිම කිරීමට නම් සීමාකාරී සාධකයක් පවතින අවස්ථාවකදී ලාභයේ උපරිම කිරීමට නම් එම සීමාකාරී සාධකයේ එකකට වැඩිම සහභාගයක් ලබා දෙන භාණ්ඩ නිෂ්පාදනය කොට අලෙවි කළ යුතුයි. හරි. අපි බලමු ළමයි උදාහරණයකට ගිහිල්ලා කොහොමද මේ විසඳුම අපි කරන්න කියන එක. සීමාකාරී සාධකයක් තියෙන අවස්ථාවකදී කොහොමද විසඳුම් කරන්න කියන එක. එන්න උදාහරණාංක 9ට. උදාහරණාංක 9. දයා සහ සමාගම B හා C නමින් භාණ්ඩ දෙකක් නිපදවයි. ඒකකයක විචල්්‍ය පිරිවැය පහත වේ. බලන්න B ඒකකයක C ඒකකයක විචල්්‍ය පිරිවැය. ඍජු අමුද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, විචල්්‍ය පොදුකාරය. එහෙම දීලා ඊළඟට කියනවා විකුණු මිල B හා C පිළිවෙලින් රුපියල් 14ක් හා රුපියල් 11ක් බැගින් වේ. ජුලි මාසය සඳහා ඍජු ශ්‍රමයේ පැය 8000ක් පමණක් ලබාගත හැකිය. B හා C හි මාසික ඉල්ලුම පහත පරිදි වේ. ජුලි මාසය සඳහා ලබා ගන්න පුළුවන් උපරිම පුහුණු ශ්‍රමපැය ගාන ශ්‍රමපැය 8000යි. B වලට ඉල්ලුම තියෙනවා ඒකක 3000ක, C වලට ඉල්ලුම තියෙනවා ඒකක 5000ක. මාසයකට ස්ථාවර පිරිවැය 20000යි. ඒ ලාභයේ උපරිම කර ගැනීම සඳහා නිෂ්පාදන සැලසුම ඉදිරිපත් කරන්න. ආරම්භක නිමි හෝ නොනිමි වැඩ නැතයි උපකල්පනය කරන්න. එම සැලස්ම අනුව ලාභය ගණනය කරන්න. හරි. බලමු කොහොමද හදන්න කියලා. ඉස්සල්ලාම ළමයි අපි තේරුම් ගනු ඇයි පුහුණු ශ්‍රමයේ සීමාකාරී සාධකයක් වෙන්නේ කියලා.
පුහුණු ශ්‍රමයයි සීමාකාරී සාධකයක් වෙන්නේ. අපිට දීලා තියෙනවනේ එක් එක් භාණ්ඩයෙන් විකුණන්න පුළුවන් ප්‍රමාණය. එක් එක් භාණ්ඩයෙන් විකුණන්න පුළුවන් ප්‍රමාණය ගානේ දීලා තියෙනවා. හරිද? අපි බලමු ඉස්සල්ලාම මේ වෙළඳ පොලේ තියෙන ඉල්ලුම සඳහා අවශ්‍ය ප්‍රමාණයම හදන්න කොච්චර ශ්‍රමපෑ ඕනේද කියලා. අවශ්‍ය පුහුණු ශ්‍රමපය අවශ්‍ය පුහුණු ශ්‍රමපය ඉස්සලහම බී නිපදවීම සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමපය බී නිපදවීම සඳහා ගානේ මුල තියෙනවා පුහුණු ශ්‍රමපයනේ ඍජු ශ්‍රමයනේ sorry අවශ්‍ය ඍජු ශ්‍රමපය අවශ්‍ය ඍජු ශ්‍රමපය බී නිපදවීම සඳහා බලන්න බී එකක් හදන ශ්‍රමපය කීයක් ඕනද බලන්න ඍජු ශ්‍රමය පැයකට රුපියල් 3 බැගින් රුපියල් 6යි. බී එකකට රුපියල් 6යි. පුහුණු ශ්‍රමයේ පැයකට රුපියල් 3යි. බී එකක් හදන්න රුපියල් 6ක ශ්‍රමය යනවා. එහෙනම් බී එකකට අවශ්‍ය ශ්‍රම කාලය ගන්න පුළුවන් 6 බෙදීම 3. ශ්‍රමපයක් රුපියල් 3යි. රුපියල් 6ක ශ්‍රමය යනවා නම් 6 3ෙන් බෙදුවා. ඒත් පැහැදිලි බී එකක් හදන්න ඍජු ශ්‍රමය පැය දෙකක් යනවා. බී එකක් හදන්න ඍජු ශ්‍රමය පැය දෙකක් යනවා. බී වල ඉල්ලුම කොච්චරද? ඒකක 3000. එහෙනම් පැය දෙකයි 3000 වැඩි කිරීම දෙක 6000ක් ඕනේ. බී නිපදවීම සඳහා ඍජු ශ්‍රම පැය 6000ක් ඕනේ. සී නිපදවීම සඳහා බලන්න සී එකක් හදන්න ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 3යි. සී එකක් හදන්න ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 3යි. ඒතර එකකට ශ්‍රම පිරිවැය රුපියල් 3යි ශ්‍රම පැයක් රුපියල් 3යි. ඒ කියන්නේ එක ශ්‍රම පැයක් තමයි යන්නේ. සී එකක් හදන්න ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 3යි. ශ්‍රම පැයකුත් රුපියල් 3යි. එහෙනම් 3 බෙදීම 3. ඒ කියන්නේ ශ්‍රම පැයක් තමයි සී හදන්න යන්නේ. සී වල ඉල්ලුම බලන්න ඒකක 5000යි. ඒකක 5000යි. එහෙනම් සී හදන්න ශ්‍රම පැය 5000ක් ඕනේ. එහෙනම් B හා C කියන සම්පූර්ණ ඉල්ලුම හදන්න අවශ්‍ය වෙනවා පැය 11000ක්. B හා C කියන නිෂ්පාදනවල සම්පූර්ණ ඉල්ලුම හදන්න ඍජු ශ්‍රම පැය 11000ක් ඕනේ. නමුත් අපිට ලබා ගන්න පුළුවන් ශ්‍රම පැය කීයක් තියෙන්නේ? ජූලි මාසයේ සඳහා ඍජු ශ්‍රම පැය 8000ක් පමණක් ලබා ගත හැකියි. අන්න දැකන්න. ලබාගත හැකි ඍජු ශ්‍රම පැය 8000යි. එහෙනම් ශ්‍රම පැය 3000ක ඌනතාවයක් තියෙනවා. ඌනතාවය ශ්‍රම පැය 3000යි. ශ්‍රම පැය 3000ක් මදි. ශ්‍රම පැය 3000ක් මදි. දැක්කද? දැන් එතකොට දැන් අපිට වෙළඳ පොලේ B වලින් ඒකක 3000කයි C වලින් ඒකක 5000කුයි ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුම හදන්න අවශ්‍ය තරම් ශ්‍රමය අපිට නැහැ. පැය 3000ක් මදි. ඒ නිසා තමයි කියන්නේ ඍජු ශ්‍රමය මේ ගානේ සීමාකාරී සාධකයක්.
එතකොට තියෙන ශ්‍රමපය 8000 අපි පාවිච්චි කරන්න ඕනේ ලාභේ උපරිම කරගන්න. දැන් අපිට පුළුවන් නම් B වල ඉල්ලුම 3000යි C වල ඉල්ලුම 5000යි සම්පූර්ණයෙන් හදන්න. අවශ්‍ය මුළු ඉල්ලුමම හදන්න. මාකට් එක ඉල්ලන ඔක්කොම ටික හදන්න. එහෙම පුළුවන් නම් අපිට උපරිම ලාභයකට යන්න පුළුවන්. නමුත් මාකට් එක ඉල්ලන ඔක්කොම ටික හදන්න අපිට බෑ. එයි ඍජු ශ්‍රමය අපිට මදි. ඒ නිසා අපි මාකට් එකේ තියෙන ඉල්ලුම හදන්න ඕනේ අපිට ලාභය උපරිම කරගන්න පුළුවන් සැලැස්මකට අනුව. එහෙනම් මේ ගානේ අහන්නේ ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්මක් හදන්න. එහෙනම් අපි මෙහෙම හදමු. එන්න. භාණ්ඩ දෙක B සහ C. B සහ C. විකුණුම් මිල ලියන්න. විකුණුම් මිල B එකක විකුණුම් මිල 14යි C එකක විකුණුම් මිල 11යි. ඒකෙන් අඩු කළා විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය B එකක විචල්්‍ය පිරිවැය 8යි C එකක විචල්්‍ය පිරිවැය 7යි. අන්න විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරලා ගන්න. කීයද? 6යි 4යි. ඒ තමයි ඒකකයක සහභාගය. ඒකකයක දායකය. B එකක් හදලා වික්කොත් රුපියල් 6ක සහභාගයක් තියෙනවා. C එකක් හදලා වික්කොත් රුපියල් 4ක සහභාගයක් තියෙනවා. A එකක් හදලා වික්කොත් රුපියල් 6ක සහභාගයක් තියෙනවා. B එකක් හදලා වික්කොත් රුපියල් 4ක සහභාගයක් තියෙනවා. ඒත් එහෙම බැලුවාම පේනවා අපිට මොන භාණ්ඩේ හදලා වික්කොත් වැඩිම සහභාගයක් ලැබෙන්නේ. B භාණ්ඩේ හදලා වික්කොත් B එකක් වික්කොත් රුපියල් 6ක සහභාගයක් ලැබෙනවා. ඒතර වැඩි සහභාගයක් ලැබෙන භාණ්ඩය තමයි අපිට වාසිදායක. දැන් බැලුව බැලමට පේන්නේ B හදලා විකුණක වාසිදායකයි කියලා. හැබැයි එහෙමම හිතලා හරියන්නේ නැහැ. මොකද ඒකට හේතුව B එකක් හදලා වික්කහම රුපියල් 6ක සහභාගයක් ලැබෙනවා තමයි. අපිට තියෙන සීමාකාරී සාධකයේ ඍජු ශ්‍රමය. එතකොට රුපියල් 6ක සහභාගයක් B වලින් ගන්න. රුපියල් 6ක සහභාගයක් B වලින් ගන්න B එකක් හදලා විකුණන්න ඕනේ. හැබැයි B එකක් හදන්න ශ්‍රමපය කීයක් යනවද? B එකක් හදන්න අපි කලින් දැක්කා ශ්‍රමපය දෙකක් යනවා. එහෙනම් ශ්‍රමපය දෙකක් මේකට දාන්න ඕනේ මේකෙන් එකක් හැදෙන්න. ශ්‍රමපය දෙකක් දාන්න ඕනේ මේකෙන් එකක් හැදෙන්න. එහෙම වුණොත් තමයි 6ක සහභාගයක් ලැබෙන්නේ. එහෙනම් මේ 6ක සහභාගයක් ලැබෙන්නේ B එකකට නැත්තම් ශ්‍රමපය දෙකකට. රුපියල් 6ක සහභාගයක් ලැබෙන්නේ B එකකට වෙනත් විදියෙන් කිව්වොත් ශ්‍රමපය දෙකකට. C එකකින් සහභාගී රුපියල් 4යි. C එකක් හදන්න ශ්‍රමය දාන්න ඕනේ පැය 1යි. එහෙනම් C එකකින් සහභාගී රුපියල් 4යි වෙනත් විදියකින් කිව්වොත් ශ්‍රමපයකට රුපියල් 4යි. දැක්කද? එහෙනම් එතන ඔයාලට තේරෙනවා. එතකොට දැන් B වලින් වැඩි සහභාගීත්වයක් පෙන්눔 කළාට අපි සලකා බැලුවේ නැහැ එතනදී B හා C හදන්න යන කාලය. ඒකත් සලකා බලන්න ඕනේ. ඒ අනුව තීරණය කරන්න ඕනේ අර කාලයත් එක්ක සංසන්දනය කළාම ඒ යන කාලයට සාපේක්ෂව වැඩිම සහභාගයක් දෙන්නේ මොන භාණ්ඩයේද? අන්න ඒක තමයි අපේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ. එහෙනම් අපි මෙහෙම ගන්නවා ඒකකයක සහභාගය. යටින් අපි ලියනවා ඒකකයකට ඍජු ශ්‍රමපය. ඒකකයකට ඍජු ශ්‍රමපය. B වල 6 බෙදීම 3 ශ්‍රමපය 2යි. C වල
3 බෙදීම 3 ශ්‍රමපය 1යි. දැන් අපි ගන්නවා ශ්‍රම පැය එකකට සහභාගය. ශ්‍රමපය එකකට සහභාගය. ශ්‍රමපය එකකට සහභාගය. 6 බෙදීම 2 රුපියල් 3යි. 4 බෙදීම 1 රුපියල් 4යි. එහෙනම් ශ්‍රමපයකට වැඩිම සහභාගයක් දෙන්නේ කවුද? C භාණ්ඩය. එහෙනම් C වැඩිපුර හදලා විකුණන එක තමයි මේ අවස්ථාවේ අපිට වඩා වාසිදායක. එහෙනම් මෙන්න ප්‍රමුඛතාවය. ප්‍රමුඛතාවය 1C 2B. 1C 2B. දැන් අපි ලාභය උපරිම කරන සැලැස්ම හදනවා. ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. භාණ්ඩය නිෂ්පාදන ඒකක ඒකකයකට ශ්‍රමපය මුළු ශ්‍රමපය. භාණ්ඩය නිෂ්පාදන ඒකක ඒකකයකට ශ්‍රමපය මුළු ශ්‍රමපය. හරි. අපි භාණ්ඩ ලිස්ට් එකේ මුලින්ම අපි ඉන්නේ C භාණ්ඩේ. C වල ඉල්ලුම බලන්න. C වල ඉල්ලුම ගානේ බලන්න. C වල ඉල්ලුම තිබුණා ඒකක 5000ක්. අපි ඒකක 5000ම හදන්න ඕනේ. ඒක තමයි අපිට වාසි. ඒකකයකට ශ්‍රමපය 1යි. එහෙනම් C හදන්න යන මුළු ශ්‍රමපය 5000යි. ඊළඟට භාණ්ඩයේ B. B ටික ළමයි ඔක්කොම හදන්න බෑ. ඒක අපි දැන් තීරණය කරන්න කොච්චර හදන්න කියලා. B එකකට ශ්‍රමපය 2යි. අපිට ගන්න පුළුවන් ඔක්කොම ශ්‍රමපය තියෙන්නේ 8-10යි. ඔක්කොම ශ්‍රමපය 8-10යි තියෙන්නේ. එහෙනම් B වලට ඉතුරු කොච්චරද? B වලට ඉතුරු ශ්‍රමපය 3000යි. 3000යි. ශ්‍රමපය 3000යි නම් ඉතුරු එකක් හදන්න පැය දෙකක් යනවා නම් B වලින් කීයද හදන්න පුළුවන්? 1500යි. B වලින් හදන්න පුළුවන් 1500යි. දැක්කද? ලාභයේ උපරිම කරන නිෂ්පාදන සැලැස්ම වෙන්නේ B වලින් 1500යි C වලින් 5000යි. අපිට ගාන කිව්වේ ලාභයේ උපරිම කරන නිෂ්පාදන සැලැස්ම හදලා ඉදිරිපත් කරලා ඒ සැලැස්ම අනුව ලාභය ගණනය කරන්න කියලා. අපි ලාභය ගණනය කරමු. අපි ලාභය ගණනය කරන්නේ සාමාන්‍යයෙන් ආන්තික පිරිවැය කරන මූලධර්ම ක්‍රමයේ අනුව සාමාන්‍ය මේවයි ගණන් වලදී. ආන්තික පිරිවැය කරන මූලධර්ම වලදී සාමාන්‍ය අපි ගන්නෙ මුළු දායකයේ අරගෙන ඒකෙන් ස්ථාවර පිරිවැය අඩු කරන විදිහට තමයි ලාභය ගණනය කරන්නේ. මුළු දායකයේ B වල B එකකින් දායකයේ කීයද ආවේ? B එකකින් දායකයේ ආවේ රුපියල් 6යි. B එකකින් දායකයේ රුපියල් 6යි. B වලින් හදනවා 1500ක්. රුපියල්
9000යි. ඊළඟ C. C එකකින් දායකයේ රුපියල් 4යි. C වලින් හදනවා 5000ක්. එතකොට 20000යි. තර මුළු සහභාගයේ මුළු දායකයේ 29000යි. ඒකෙන් අඩු කරනවා ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය 20000යි. අඩු කළාම ලාභය එනවා. ලාභය 9000යි. දැක්කද? ඒතර අපිට ගන්න පුළුවන් උපරිම ලාභය කීයද තියෙන්නේ? 9000යි. ඒ ගානේ තව කොටසක් තියෙනවා. B සහ C භාණ්ඩ විකිණීමෙන් මාසයකදී ලබාගත හැකි උපරිම විකුණුම් ආදායම 86000ක් පමණක් නම් ලාභයේ උපරිම කරන නිෂ්පාදන සැලැස්ම ඉදිරිපත් කරන්න. B හා C කියන භාණ්ඩ විකිණීමෙන් ගන්න පුළුවන් උපරිම ආදායම 86000යි නම් දැන් සීමාකාරී සාධකයේ ආදායම. එන ආදායමත් එක්ක තමයි ඒ භාණ්ඩවල ලැබෙන සහභාගීත්වය අපි සංසන්දනය කරන්න ඕනේ. ඉස්සලා සීමාකාරී සාධකයනේ ශ්‍රමපය. එතකොට ශ්‍රමපයකට ලැබෙන සහභාගීත්වය. දැන් බලන්න ආදායමට සාපේක්ෂව ලැබෙන සහභාගීත්වය. ඒ ආදායමට සාපේක්ෂව ලැබෙන සහභාගීත්වය අපි කලින් හදලා තියෙනවා. ඒ තමයි ලාභ පරිමාණ අනුපාතය. එහෙනම් එක් භාණ්ඩයේ සඳහා ලාභ පරිමාණ අනුපාතය ගණනය කරා නම් එතනින් පෙන්නනවා ආදායමට සාපේක්ෂව එක් භාණ්ඩයේ සහභාගීත්වය අනුපාතයක් විදියට. ඒතර වැඩිම සහභාගීත්ව අනුපාතයක් තියෙන භාණ්ඩය අපිට වාසිදායක වෙනවා. හරි. ආපහු වෙමු. හරි. ලියන්න BC මේ B කොටස හදන්නේ ඈ. ඒකකයක සහභාගය. ඒකකයක සහභාගය 6යි 4යි. විකුණුම් මිල 14යි 11යි. විකුණුම් මිල 14යි 11යි. එහෙනම් දැන් B භාණ්ඩයෙන් රුපියල් 6ක සහභාගයක් ගන්න නම් B වලින් ආදායම රුපියල් 14ක් එන්න ඕනේ. C වලින් රුපියල් 4ක සහභාගයක් එන්න රුපියල් 11ක ආදායමක් එන්න ඕනේ. දැන් අපි මේක මේ අනුපාතයක් විදියට ගමු. මම මේක ගන්නවා ප්‍රතිශතයක් විදියට. ලාභ පරිමාණ අනුපාතය. ලාභ පරිමාණ අනුපාතය. තර සහභාගයේ 6යි විකුණුම් මිල 14යි වැඩි කිරීම 100. සහභාගයේ 4යි විකුණුම් මිල 11යි වැඩි කිරීම 100. සියයට 42.86යි 6යි. සියයට 36.6යි 3යි 6යි. පේනව නේද? දැන් ලාභ පරිමාණුපාතයෙන් පෙන්නන්නේ විකුණුම් ආදායම 100ක් වුණොත් සහභාගය කීයද? විකුණුම් ආදායම 100ක් නම් සහභාගය 42.86ක් තියෙනවා. විකුණුම් ආදායම 100ක් නම් සහභාගය 36.36යි. එහෙනම් විකුණුම් ආදායමට සාපේක්ෂව වැඩි සහභාගීත්වයක් පෙන්눔 කරන්නේ B භාණ්ඩය. එහෙනම් දැන් මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවයේ 1 දෙන්න ඕනේ B භාණ්ඩයට. ප්‍රමුඛතාවයේ 2 දෙන්න ඕනේ C භාණ්ඩයට. ප්‍රමුඛතාවයේ 1 B 2 C. අපි හදන්න ඕනේ
B කොටසේ විදියට විකුණුම් ආදායම 86000ක් නම් ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. අලියන ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. සැලැස්ම විතරයි ලාභය හොයන්න දෙයක් නැහැ. ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. භාණ්ඩයේ නිෂ්පාදන ඒකකයක විකුණුම් මිල මුළු ආදායම. මුලින්ම භාණ්ඩයේ B වල ඉල්ලුම ඒකක 3000යි අපි ඔක්කොම නිෂ්පාදනය කරනවා මොකද ඒක තමයි වාසි. B එකක විකුණුම් මිල 14යි. ඒතර ආදායම 42000යි. ඊළඟට C ඔක්කොම හදන්න බෑ. C වලින් ලැබෙන එකක විකුණුම් මිල රුපියල් 11යි. අපිට ගන්න පුළුවන් මුළු ආදායම 86000යි. 86000යි. එහෙනම් C වලින් ගන්න පුළුවන් රුපියල් 44000ක ආදායමක්. 44 හරිනේ 86000යි භාණ්ඩ දෙකෙන්ම ආදායම. ඒකෙන් අපි 42000ක් B භාණ්ඩ වලින් ගන්නවා. ඉතුරු ටික ගන්න වෙන්නේ C වලින්. C වලින් 44000යි. ඒතර C වලින් 44ක 4000ක ආදායමක් එන්නේ එකක් 11 ගානේ විකුණලා. එහෙනම් 44000 11න් බෙදුවා නම් C වල නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය ලැබෙනවා කීයද? 4000යි. එහෙනම් ලාභයේ උපරිම කරන නිෂ්පාදන සැලැස්ම B වලින් 3000යි C වලින් 4000යි. B වලින් 3000යි C වලින් 4000යි. ගාන C කොටස අන්තිම කොටසේකි. B හා C භාණ්ඩ නිපදවීම සඳහා මාසයකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් 58000ක් පමණක් නම් ලාභයේ උපරිම කරන නිෂ්පාදන සැලැස්ම ඉදිරිපත් කරන්න. දැන් B හා C භාණ්ඩ නිපදවීම සඳහා උපරිම වශයෙන් වැය කරන්න පුළුවන් රුපියල් 58000යිලු. දැන් උපරිම වැය කරන්න පුළුවන් 58000යි නම් අපිට දැන් මේකේ තියෙනවා ළමයි ස්ථාවර දැන් වැය කරන්න අපි පිරිවැය වෙනුවෙන්නේ. මේකේ තියෙනවා අනිවාර්යයෙන්ම පිරිවැයක් ස්ථාවර පිරිවැයක් රුපියල් 20000ක. එහෙනම් 58000න් 20000ක්ම අපිට අනිවාර්යෙන් වැය කරන්න වෙනවා ස්ථාවර පිරිවැයට. දැන් 58000න් 20000ක් ස්ථාවර පිරිවැයට ගියාම විචල්්‍ය පිරිවැය සඳහා තියෙන කීයද 38000යි. එහෙනම් අපි බලන්න ඕනේ අපිට වාසි කුමන භාණ්ඩයට වැඩි විචල්්‍ය පිරිවැයක් දරන එකද කියන එක. එහෙනම් දැන් අපි එක් එක් භාණ්ඩයේ සහභාගීත්වය සංසන්දනය කරන්න ඕනේ ඒ භාණ්ඩය සඳහා වැයවන විචල්්‍ය පිරිවැයත් එක්ක සංසන්දනය කරලා. ආයිලියන මේ විදිහට BC ඒකකයක සහභාගී ඒකකයක සහභාගය ඊට පස්සේ ඒකකයක විචල්්‍ය පිරිවැය ඒකකයක විචල්්‍ය පිරිවැය බලන්න ඒකකයක විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා B වල 8යි C වල 7යි B වල 8යි C වල 7යි ඒකයි B සඳහා රුපියල් 8ක විචල්්‍ය පිරිවැයක් දරුවොත් තමයි B වලින් රුපියල් 6ක සහභාගීත්වයක් ලැබෙන්නේ. C සඳහා රුපියල් 7ක විචල්්‍ය පිරිවැයක් දරුවොත් තමයි
රුපියල් 4ක සහභාගීත්වයක් ලැබෙන. එහෙනම් අපි බලන්න ඕනේ විචල්්‍ය පිරිවැයට ලැබෙන සාපේක්ෂව ලැබෙන සහභාගීත්වය කොච්චරද කියන එක. දැන් මෙතනදී ළමයි අර ලාභ පරිමාණ අනුපාතය වගේ අනුපාතයක් හදන්න බෑ. එහෙම එකක් අපේ සිලබස් වල නැහැ. කොස්ටිං වල සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සාපේක්ෂව සහභාගීත්වය අනුපාතයක් විදිහට ගණනය කරන්නේ නැහැ. ඒ නිසා අපි මෙහෙම ගන්නවා. දැන් විචල්්‍ය පිරිවැය රුපියල් 8කටනේ රුපියල් 6ක සහභාගීත්වයක් තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් විචල්්‍ය පිරිවැය රුපියල් 1කට සහභාගී හොයාගන්න. විචල්්‍ය පිරිවැය රුපියලකට සහභාගී. දැන් විචල්්‍ය පිරිවැය රුපියල් 8ක් දරුවොත් තමයි රුපියල් 6ක සහභාගයක් එන්නේ. විචල්්‍ය පිරිවැය රුපියලකට සහභාගී. එහෙනම් 6 බෙදීම 8. එතන 4 බෙදීම 7. එනවා මෙතන 775යි. මෙතන 0.5යි 7යි. අන්න. එහෙනම් විචල්්‍ය පිරිවැය රුපියලකට B භාණ්ඩයෙන් ලැබෙන සහභාගයේ 0.75යි C භාණ්ඩයෙන් ලැබෙන සහභාගී 0.5යි 7යි. එහෙනම් විචල්්‍ය පිරිවැය රුපියලකට වැඩි සහභාගයක් උපයලා දෙන්නේ කවුද? B භාණ්ඩය. එහෙනම් ප්‍රමුඛතාවය 1B 2C. එහෙනම් මුලින්ම අපි A වලට B වලට සම්පත් යොදවන්න ඕනේ. ඊට පස්සේ තමයි C වලට යොදවන්නේ. හරි. එහෙනම් එන්න. ලාභයේ උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. ලාභයේ උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. භාණ්ඩය නිෂ්පාදන ඒකකයක විචල්්‍ය පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය. භාණ්ඩය නිෂ්පාදන ඒකකයක විචල්්‍ය පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය. මොකද අපිට වියදම් කරන්න පුළුවන් මුදල රුපියල් 58,1000 කිව්වා. ඒතර වියදම් කරන්න මුදල 58,1000 කිව්වට ඒකෙන් ස්ථාවර වියදම් වලට අනිවාර්යෙන් 20000ක් වෙන් කරන්න ඕනේ. ඉතුරු ටික තමයි විචල්්‍ය වියදම් වලට වෙන් කරන්න වෙන්නේ. ඒතර විචල්්‍ය වියදම් වලට වෙන් කිරීම හරහා තමයි අපි සැලැස්ම හදන්න ඕනේ. හරි. මුලින්ම අපි B භාණ්ඩයට සම්පත් වෙන් කරන්න ඕනේ. B වල ඉල්ලුම 3000යි. B ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 8යි. එතකොට 24000යි. ඊළඟ C භාණ්ඩය C වලින් හදන ප්‍රමාණය දැම්ම කියන්න බෑ. ඒකකයක විචල්්‍ය පිරිවැය 7යි. අපිට තියෙන මුළු විචල්්‍ය පිරිවැය දැන් අපිට සම්පත් තියෙන රුපියල් 58000යි. 58000යි තියෙන්නේ. ඒකෙන් ස්ථාවර පිරිවැයට 20000ක් ගියාම අපිට විචල්්‍ය වියදම් සඳහා ඉතුරු වෙන්නේ කීයද? විචල්්‍ය වියදම් සඳහා ඉතුරු වෙන්නේ 38000යි. විචල්්‍ය වියදම් සඳහා ඉතුරු වෙන්නේ 38000යි. විචල්්‍ය වියදම් සඳහා ඉතුරු වෙන්නේ 38000යි. එතකොට 38000න් 24000ක් B වලට දැම්මහම C වලට දාන්න තියෙන්නේ 14000යි. එහෙනම් 14000න් බෙදුවාම C වලින් හදන්න පුළුවන් කීයද? 2000යි. දැක්කද? එහෙනම් C වලින් හදන ප්‍රමාණය ඒකක 2000යි. හරි ළමයි. එහෙනම් අපි සීමාකාරී සාධක පටන් ගත්තා. අපි සීමාකාරී සාධක යටතේ පළවෙනි උදාහරණය සාකච්ඡා කළා. එතනදී අපි ගත්තොත් ටියුට් එකේ විදියට උදාහරණාංක 9. හරිද? ටියුට් එකේ විදියට උදාහරණාංක 9 සාකච්ඡා කළා. එන ළමයි අපි දැන් මේ වීඩියෝ ක්ලිප් එක උදාහරණාංක 9 දක්වා එතනින් අපි අවසන් කරනවා.
ඊළඟ වීඩියෝ ක්ලිප් එකේ ඉඳලා අපි උදාහරණාංක 10න් පටන් අරගෙන සීමාකාරී සාධක පාඩම ඉස්සරහට කරගෙන යනවා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී හම්බ වෙමු.